ඔයාලා වෙන කොහේ හරි රටක ඉපදලා තිබුණා නම් ගොඩක් වෙලාවට වර්නියර් කැලිපරේ නෝට් එක මෙතනින් ඉවර වෙනවා. නමුත් අපේ රට ඉපදිච්ච කම නිසා මේ හැම උපකරණ නෝට් එකේදී හැම එකෙන් වගේ තව වැඩිපුර කෑල්ලක් අපි ඉගෙන ගන්න තියෙනවා. ඒ මූලාංක දෝෂය එහෙම නැත්නම් මූලාංක වර්ධ කියන කොටස. හුඟක් වෙලාවට අපි ස්කෝල් ලැබ් වල තියෙන්නේ අවුරුදු ගාණක් පරණ වර්නියර් කැලිපර්. අවුරුදු 7 ළමයින් පාවිච්චි කරන්න කියලා අලුතෙන් වර්නියර් කැලිපර් එන්නේ නැහැ. ඒතර ඒවා මලකඩ කාලා තියෙන්නේ කුණු තැම්පත් වෙලා සමහර පතුරු ගැලවිලා වගේ තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වර්නියර් කැලිපරයක හණු පියෙව්වම හරි මේ විදිහට මේ ගැනලා හණු දෙක පියෙව්වම ගානට බිඳුව කෙලින් බිඳුව නතර වෙන්නේ නැහැ. හරි ගානට බිඳුව කෙලින් බිඳුව හිටින්නේ නැහැ. හරිද? එතකොට අපි කියනවා ඒ උපකරණයේ මූලාංක දෝෂයක් තියෙනවා කියලා. ඒ වගේ උපකරණයකින් මිනුමක් ගත්තම ඒ එන දිග විස්කම්මේ හරිම දිග විස්කම්මේ නෙවෙයි. ඒ කොල්ල බිඳුව කියලා බිඳුව තියලා නෙවෙයි පටන් ගන්න තියෙන්නේ. පැහැදිලිද? ඒතර අවසානයේ මොකක් හරි පාඨාංකයක් ගන්නවනේ. ඔයාට වෙනවා මේ පාඨාංකයෙන් අර කීයක් හරි අඩු කරන්න හරි පාඩම් කීයක් හරි එකතු කරන්න හරි සිද්ධ වෙනවා. ඒ මූලාංග දෝෂ විදිහානු. මූලාංග දෝෂවල් දෙවර්ගයක් තියෙන පුළුවන්. ඒ කියන්නේ දැන් හරි එකේ බිඳුව කෙලින් බිඳුව නතර වෙන්න ඕනේ කියලානේ කිව්වේ. හරි එකේ. හරිද? නමුත් සමහරක් ඒවා නතරව මෙහෙම මේන් ස්කේල් එකේ බිඳුව මෙතන තියෙද්දි හරි වර්නියර් ස්කේල් එකේ බිඳුව දකුණු පසින් නතර වෙන වෙලාවල් තියෙනවා. පතුරු මේ මලකඩ කාලා වගේ තිබුණොත් එහෙම පුතේ මග නතර වෙනවා. මේක මෙන්න මේ හරියෙන් වගේ නතර වෙන්න ඉඩ තියෙනවා. එතන මේ හැම සලකුණක්ම ටික ටික මෙහාට ගිහින් තියෙන්නේ. තේරුණාද? හැම එකක්ම පොඩ පොඩ එහාට ගිහින් තියෙන්නේ. සමහරක් ඒවා වෙන්නේ නිකන් පතුරු ගැලලා වගේ මොන හරි කේස් එකක් තිබුණොත් පුතේ මේක ඕනෑමට වැඩිය වමඩ ගිහිලුයි නතර වෙන්නේ. ටිකක් එහාට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. තේරුණාද කියන කතාව? ඒ අනුව මූලාංග දෝෂවල දෙවර්ගයක් තියෙන්න පුළුවන්. පැහැදිලිනේ කතාව? right. එහෙනම් මෙහෙමයි. මුලින් ඔය දෙකම ලේසි. වඩාත්ම ලේසි එක මුලින් කියලා දීලා ඉන්නම්කෝ. වඩාත්ම ලේසි එක තමයි පුතේ වර්නියර් බිඳුව දකුණෙන් නතර වෙලා තියෙන සීන් එක. මම මුලින් අදින්නේ නිවැරදි එකක්. බිඳුව කෙලින් බිඳුව නතර වෙච්චක් මෙන්න මේක යලි වතාවක් මම අදිනවා. මෙහෙම තියෙනවා නම් මේන් ස්කේල් එක. ඒකේ බිඳුව මෙතන නම් පුතේ මිලිමීටර් 1 සලකුණ මේ හරියේ, මිලිමීටර් 2 සලකුණ මේ හරියේ, 3 සලකුණ මෙතන, 4 සලකුණ මෙතන, මිලිමීටර් 5 සලකුණ මේ හරිය විතර කියලා හිතන්නකෝ පුතේ. මම මේ නිවැරදි එක අදින්නේ. නිවැරදි එකේ මොකද වෙන්න ඕනේ? වර්නියර් ස්කේල් එකේ බිඳුව ගානට මෙතනට සම්පාත වෙනවා. බිඳුව කෙලින් බිඳුව මේ හරියේ පළවෙනි ඉරි කෑල්ල, දෙවෙනි ඉරි කෑල්ල, තුන්වෙනි ඉරි කෑල්ල, හතරවෙනි ඉරි කෑල්ල, පස්වෙනි ඉරි කෑල්ල ඔහොමයි තියෙන්නේ. මෙන්න මේ පරතරයේ 0.1යි, මේ පරතරයේ 0.2යි, මෙන්න මේ පරතරයේ 0.3යි, මෙයා 0.4යි, මේ කියන පරතරයේ 0.5යි. එහෙමනේ? මතකයිනේ කියලා දුන්නා. හරි. ඒ දශම දැන් මේ දෙන්න අතර පරතරය 0.4 හැදුනේ කොහොමද කියලාත් මම කියලා තියෙනවා. ඇයි මෙයාට වඩා මෙයා 0.1ක්. මෙයාට වඩා මෙයා 0.1ක්. මෙයාට වඩා මෙයා 0.1ක්. මෙයාට වඩා මෙයා 0.1ක් බැගින් කොටයි. එතකොට මේකේ 7 ඉරට වඩා මේකේ 4 ඉර ගත්තම් පුතේ 0.1 ඒවා 4කින් කොටයි. 0.4ක් කොටයි අන්තිමට බලද්දි. පැහැදිලි නේද කියලා දුන්න එක. දැන් හිතා ගනින්කෝ අපි හණු පියවන්න ගියපු වෙලාවේ නතර වෙන්නේ වර්නියර් ස්කේල් එකේ බිඳුව පොඩ්ඩක් දකුණට වෙලා. මෙහාට වෙලා නතර වෙන්නේ. හරිද? මෙහාට වෙලා නතර වුණා මේ හැම ඉරක්ම පොඩ මෙහාට පැනලා තියෙන්නේ. හරිද? හිතන්න නිකමට මෙහාට පැනලා මෙන්න මේ 4 වෙනි ඉර තියෙන්නේ. 4 ඉර නතර වෙලා තියෙන්නේ මෙතන කියලා. මේ 4 ඉර නතර වෙලා තියෙන්නේ මෙන්න මෙතන කියලා හිතපන්කෝ පුතේ. අරහෙන් මෙහාට වෙලා තියෙන්නේ පුතේ. හරි. ඒ කියන්නේ කොච්චරක් මෙහාට වෙලාද තියෙන්නේ කියපන්කෝ. කොච්චරක් දකුණට වෙලාද ඔය තියෙන්නේ? සාදර කියන්න. මිලිමීටර් 0.4ක්.
පැහැදිලිද? මෙහාට පැනලා තියෙන්නේ. අන්නේ මිලිමීටර 0.4 කියන එක තමයි මේ උපකරණේ මූලාංක දෝෂය. හරිද? එතකොට ඔය ඡාතියේ මූලාංක දෝෂයක් තියෙනකොට ඉතාම ලේසි මූලාංක දෝෂ අඳුර ගන්න. දැන් මේකේ සමපාතලා තිබ්බ ඉරේ අංකේ 4 මූලාංක දෝෂේ 0.4 නේ? එහෙමනේ ආවේ උදේ. එහෙනම් සූත්‍රයක් වශයෙන් කියනවා නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කුඩාම මිනුම ගුණ කිරීම සමපාත රේඛාව කියලා. මේ වගේ ඒවායේ කුඩා මිනුම මිලිමීටර 0.1 හරි මිලිමීටර 0.1 සමපාත රේඛාව උනේ පුතේ 4 වෙනි රේඛාව. තේරුණාද? එතකොට මේක මෙහාට පැනලා තිබිච්ච දුර අපි අඳුරගත්තේ 0.1 වරක් 4න් ඔය 0.4 කියන එක හැදුනේ. කුඩා මිනුම කෙලිම ගුණ කරා සම්පාත රේඛාව. පස්සේ ඉර වුණා නම් පුතේ 0.1 වරක් 5. එච්චරයි. පැහැදිලිද? ඔක පැනලා තියනවා කියලා හෙන්න ගොඩක් මෙහායින් වගේ නතර වෙන්නේ නැහැ. පොඩ්ඩක් මෙහාට වෙලා තමයි නතර වෙන්නේ. ඒක කෙලිම කුඩා මිනුම ගත්තා සම්පාත රේඛායක ගුණ කරලා ගත්ත මුලාංග දෝෂය. දැන් හිතපන්කෝ ඕක පාවිච්චි කරලා ගෝලයක විශ්කම්බේ මැන්නා. මැන්නම ආව 25.7ක් කියලා. මිලිමීටර. හරි? 25.7ක් මිලිමීටර කියලා විශ්කම්බේට ආවා. ඒක හැබැයි හරි විශ්කම්බේ නන් නෙවෙයි. මොකද කරන්න ඕනේ පුතේ? මට කියන්නකෝ අර 25.7න් මෙන්න මේ පැනලා තිබ්බ 0.4 අඩු කරන්න ඕනිද? නැත්නම් එකතු කරන්න ඕනේද කියපන්කෝ. සද්දර ගියා? අඩු කරන්න ඕනේ. ඔව්. ඇයි මේක 0.4 මෙහාට පැනලානේ පටන් ගන්න තිබුණේ. නිකන් හිතන්නකෝ මේක ක්‍රමාංකණය කළා දෙන 0 වෙලා 10 වෙනකන් කියලා. 0 පටන් අර අතන 10 වෙනකන් මාක් කරලා තියෙනවා. අපි අඩි කියලා කියමු ලේසියට. මීටර කියලා කියමු. මීටර 10 වෙනකන් මාක් කරලා තියෙනවා. මම ඇත්තට 0 ඉඳලා ඇවිදගෙන ගියා නම් 10 කියන සලකුණ වෙනකන් මම ඇත්තට ඇවිදලා තියෙන මීටර 10ක්. හරිද? නමුත් මම පටන් ගත්තේ 0ෙන් නෙමෙයි නං. හරි? 0ෙන් නෙමෙයි මම පටන් අරගත්තේ ඊට වඩා මීටර 2ක් ඉස්සරහින් පටන් ගත්තේ. හරි? ඉස්සරහින් පටන් අරන් 2 කියන සලකුණේ ඉඳලා මං ඇවිද්දා නම් 10 කියන සලකුණ වෙනකන් එහෙනම් ඇත්තට මං ඇවිදලා තියෙන මීටර කියමු 8යි ඇවිදලා තියෙන්නේ. 2කින් පටන් අරන් 10 වෙනකන් ආවේ. දැන් මේක ඒතකොට ඇත්තට 0.4 නේ පටන් අරන් තිබිලා තියෙන්නේ. 0.4න් පටන් අරන් ඉවර කරේ 25.7න් නම් ඇත්තට ඒක චලනය වෙලා තියෙන 25.7 අඩු කිරීම 0.4ක්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ જાතිය මූලාංග දෝෂයක් තියෙනවා නම් නිවැරදි මිනුම ගන්න මොකද කරන්න ඕන පුතේ? ලැබෙන අවසාන පාඨාංකය තියෙනව නේද? ලැබෙන අවසාන පාඨාංකෙන් ඔය කියන මූලාංග දෝෂේ මොකද්ද? අඩු කළා දාන්න. පැහැදිලිනේ කිව්ව කතාව. රයිට්. ලියා ගමු අපි එහෙනම්. රුලක් අරලා ලියන්න. මූලාංක දෝෂය. මූලාංක දෝෂය. ලියමු. කල්යාමේදී මලකඩ කෑම අපද්‍රව්‍ය තැන්පත් වීම පතුරු ගැලවී යාම වැනි හේතු නිසා හනු පිය වූ විට M හා V පරිමාණවල බිඳුව සලකුණු සමපාත නොවේ.
බිඳුව සලකුණු සමපාත නොවේ. එවිට උපකරණයේ මූලාංක දෝෂයක් ඇතැයි කියනු ලැබේ. ඇතැයි කියනු ලැබේ. ඊළඟ රුලේ මූලාංක දෝෂයේ ආකාර දෙකකි. මූලාංක දෝෂයේ ආකාර දෙකකි. එක කැපිටල් M වල බිඳුවට වඩා කැපිටල් M වල බිඳුවට වඩා කැපිටල් V වල බිඳුව දකුණින් නතර වී තිබීම. right පුතේ ඔගොල්ලොන්ට ගිය සතියේ කබල අලවන්න දුන්න කොළ දෙකක් තියෙන. ඒවා සම්බුර ඉවර නැහැ. ගන්න එක. මං කිව්වද ගේන්න කියලා. ළමයි දැන් කබල අලවලා තියෙන්න ඕනේ. රයිට් මේ පුතා කියන වැටික් කරලා තියෙනවා. අන්න ඒකේ මහත රූප තිබ කොලේ තලි රූප කියලා මං කොලයක් කියලා මම හැඳින්නුවේ. තලි රූප කොලේ ළමයි තලි රූප කොලේ හරි පුතා ගාව තියෙනවා. තව රූප දෙකක් ඉතුරු වෙලා තියෙනවා. නේ? බලාගමු. අනේ රූප දෙකේ බලාගනිලා. එක රූපයක තියෙන්නේ මෙන්න මේ නිවැරදි එක. මෙන්න මෙයා තියෙන්නේ. තේරුණා? නිවැරදි රූප සරහන් තමයි පළවෙනි එකේ තියෙන්නේ. යට තියෙන්නේ මූලාංග දෝෂ තියෙන එක. හරිද? මූලාංග දෝෂ තියෙන එක මම මෙහාට කරලා පී තියෙනවා පුතේ. මං විස්තර කරපු එක්කෙනාවනේ ඇඳලා තියෙන උතන. ඒ කියන්නේ මම කියලා තියෙන්නේ නිවැරදි එක ඇඳලා තියෙන. ඊට පස්සේ මේක මෙහෙන් 0.4ක් දකුණ තල්ලු කරලා 4 ඉරට 4 ඉර සම්පාත කරලා ඇඳලා තියෙන්නේ. තේරුණාද? එනවා උඩ තියෙන රූපේ මූලාංග දෝෂයක් නොතිබුණා නම් රූපය තේරුණාද? නිවැරදි. යට තියෙන්නේ මූලාංග දෝෂේ තියෙන එකක්. පැහැදිලිද? අපි එහෙනම් එක්කෝ මම කියන එක ඔය කොලේම රූප එක්කම ලියන්න පුළුවන්. ලියලා ඒකත් එක්ක කපලා අලවනවා. නැත්තම් කපලා අලවන්න ඉඩ තියලා රූපෙට වම් පැත්තෙන් පොතේ ලියනවා. මොකද්ද පළවෙනි රූපේ නම් කරන්නේ මොකක් කියලාද පුතේ? නිවැරදි කියලා ලියනවා. යට රූපේ නම් කරනවා මූලාංග දෝෂේ ඇති විට කියලා. right. උඩ රූපේ නම් කරන්නේ නිවැරදි කියලා. කොලේම හරි කමන්නේ බං පොතේ හරි කමන්නේ ඒක කපලා අලවන්න හිතන් ඉන්න තැනට වම් පැත්තේ. නිවැරදි. ඊට යට සාපේක්ෂව නේද කම්පෙයාර් කරලා ලේසි ළමයාට. හරි යට රූපේ තියෙන්නේ මූලාංග දෝෂය ඇති. මූලාංග දෝෂයක් ඇති කියලා නම් කරා. උඩ රූපේ නිවැරදි එක පුතේ මූලාංග දෝෂයක් නැති එක යට එක මූලාංග දෝෂය තියෙන එක. හරි. දැන් ඔය දෙක කපලා අලවන්න ඉඩ තියලා යටින් විස්තරය ලියන්න. මෙහි කැපිටල් M වල බිඳුවට වඩා මෙහි කැපිටල් M වල බිඳුවට වඩා කැපිටල් V වල බිඳුව මෙහි කැපිටල් M වල බිඳුවට වඩා කැපිටල් V වල බිඳුව මිලිමීටර් 0.4ක් මිලිමීටර් 0.4ක්
දකුණෙන් නතර වී ඇත. මිලිමීටර් 0.4ක් දකුණෙන් නතර වී ඇත. මිලිමීටර් 0.4ක් දකුණින් නතර වී ඇත. එම නිසා මෙහි මූලාංක දෝෂය එම නිසා මෙහි මූලාංක දෝෂය 0.4ක් මිලිමීටර්ය. 0.4යි මිලිමීටර්ය. ඉලාරුලේ හොරුලා කරලා පොදු වශයෙන් මෙම ආකාරයේ මූලාංක දෝෂයක් ඇති විට කියලා කොමාවක් දාලා යන ඊළඟ රෝලේ පුතේ මූලාංක දෝෂය සමානයි කුඩාම මිනුම ගුණ කිරීම සමපාද රේඛාව. කුඩා මිනුම ගුණ කිරීම සමපාද රේඛාව. right. ළමයා කොට කරගන්න පුළුවන්. ඔයාලා දුන්නු ගිය සති දුන්න තව කොලයක් ඇති. සිහින් දැන් අර කොල ඉවරයිනේ. අර රූප දෙක කපලා අලපු ගමන් ඒ කොල ඉවරයි. සිහින් රූප සහිත කොලයක් තියෙනවා. ඒකේ උඩම රූප දෙක කපලා අයින් කරා නේද අපි? ඇලෙව්වා නේද? දැන් ළමයි දැන් උදාහරණයක් දෙකක් කරන්න යන්නේ ඕකට. තව තහවුරු කරන්න. මේ සිහින් රූප සහිත කොලේ උඩම දෙක කපලා ගිය සතිය ඇලෙව්වා. දැන් ඉතුරු වෙලා තියෙන එකේ පළවෙනි එක. ඉතුරු වෙලා දෙන පළවෙනි එක. මං කියද්දි බලන්න. පුතේ ඒකේ මේන් එකේ බිඳුව බලන්න වර්ණි එකේ බිඳුව දිහා බලන්න. වර්ණි එකේ බිඳුව තියෙන්නේ දකුණෙන් නේද? මේන් බිඳුව වල වර්ණියේ බිඳුව තියෙන්නේ දකුණින් නේද? right. හරි. මට කියන්න ඕකේ සම්බන්ධිරේ අංකය මොකද්ද කියලා? වර්නියර් ස්කේල් එකෙන් ගැල්ලා බලලා කියන්න පුතේ කීයද සම්බන්ධිරේ අංකේ? ඇහෙන්නේ නැහැ පුතේ. තුන්වෙනි ඉරි කෑල්ල. පුතේ සම්බන්ධිර කෑල්ල තුන්වෙනි ඉරි කෑල්ල. කොල්ලෝ. එහෙනම් කෙලින්ම ඕකේ මූලාංක දෝෂය 0.3යි. 0.3යි. ගණ යට රූපේ ඒකෙත් මේන් ස්කේල් එකේ බිඳුවට වඩා වර්නියර් ස්කේල් එකේ බිඳුව ඔව් දකුණින් තමයි තියෙන්නේ. දකුණෙන් තියෙන. එහෙනම් මේ જાතියේ එක. පුතේ ගැල්ලා බලලා කියන පුතේ කීයද සම්බන්ධ රේඛාවේ අංකය කීයද? right පුතේ 6 වෙනි ඉර කෙලිම මූලාංක දෝෂය 0.6යි. පුතේ එකක් උදා කියලා දාලා එකක් කපලා අලවන්න ඉඩ තියලා ඒක ඉස්සරහින් හරි යටින් හරි දෝෂය ලියන. අනිත් එක කපලා අලවනවා ඒකේ දෝෂය ලියනවා. right. කපලා අලවන්න ඉඩ තියලා ලියන්න පුතේ මූලාංක දෝෂය සමානයි. මං කියනවා පළවෙනි එක. මූලාංක දෝෂය සමානයි. කො උදා කියලා දැම්මේ නෑනේ. උදා කියලා දාලා කපලා අලවන්න ඉඩ තියලා ලියන්න. මූලාංක දෝෂය සමානයි. පුතේ 0.1 මිලිමීටර් ගුණ කිරීම 3. 0.1 මිලිමීටර් ගුණ කිරීම 3. කෙලිම දෝෂය අපේ ළමයි 0.3 කියලායි. 0.3 මිලිමීටර් කියලායි. හරි. 0.3 මිලිමීටර්. දැන් රූලක් ඇරලා ඊළඟ උදාහරණය අලවන්න ඉඩ තියන්න. ළමයි එතන ලියන්න පුතේ අපි අඳුරගත්ත සමාධිර 6 කියලානේ ලිය.
මුලාංග දෝෂය සමානයි මුලාංග දෝෂය සමානයි 0.1 මිලිමීටර් ගුණ කිරීම 6. පුතේ 0.1 මිලිමීටර් ගුණ කිරීම 6. සමානයි දුව 0.6ක් මිලිමීටර්. right. දැන් රුලක් ඇරලා තරුවක් දාලා ලියන්න. මෙවැනි මූලාංග දෝෂයක් මෙවැනි මූලාංග දෝෂයක් ඇති උපකරණයකින් මිනුමක් ගත් විට ලැබෙන අවසන් පාඨාංකයෙන් මූලාංක දෝෂය අඩු කළ යුතුයි. මූලාංක දෝෂය අඩු කළ යුතුයි. හොඳයි. දැන් රුල කරලා ලියන අංක 2 කියලා. කැබල් M වල බිඳුවට වඩා කැබල් M වල බිඳුවට වඩා කැබල් V වල බිඳුව වමෙන් නතර වී තිබීම. M වල බිඳුවට වඩා V වල බිඳුව වමෙන් නතර වී තිබීම. පැහැදිලිද? අමාරු නෑ. අරකට වැඩිපුර එක දෙයක් හිතන්න ඕනේ. චුට්ටක් වැඩිපුර. මෙන්න මේකේ සමහරක් වෙලාවල බිඳුව කෙලින් බිඳුව නතර වෙන්නේ නෑ. සමහර අරකේ පතුරු ගැලවිලා වගේ මොනවා හරි තිබුණොත් එහෙම මේ ගිල අරේ හේතු කරන්න යද්දි මේක වැඩිපුරත් එක්ක පස්සට යනවා. දැන් මෙන්න මේකේ සලකුණු දෙකක පරතරය මිලිමීටර් 1නේ. මෙන්න මේ සලකුණු දෙක උත්තර පරතරයත් මිලිමීටර් 1යි. මෙන්න මේක 1යි. දැන් ඒවලෙත් මතක් කරලා දුන්නා මේ දෙන්නගේ පරතරය 0.4යි කියලා. නේ? මේ පරතරය 0.4යි කියලා ඒවලෙත් කිව්වා. පැහැදිලිද? 0.4 හැදුනේ කොහොමද කියලා තියෙන්නේ. හරිද? ඒවලින් ගන්නුවේ මේක පොඩ්ඩක් මෙහෙට වෙලා කියලා කිව්වේ. මෙහාට වෙලා මේ ඉර මෙතනට ඇවිල්ලා කියලා කිව්වේ. නෑ. දැන් කියන්නේ මේක එහාට ගිහින් කියලා කියන්නේ. මේක තව වැඩිපුර එහාට ගියොත් බං ඒතර මෙයාගේ 4 වෙනි ඉර මේකේ 4 ඉරට සම්පාත වීමක් වෙන්නේ නෑ. කොහොමත් මේ 4ට වඩා මේකේ 4 තියෙන්නේ පිටිපස්සේ. තව ටිකක් උණෑඩඩි එහාට ගියොත් මෙහෙම වෙන්න පුළුවන්. මේ 4 ඉර ඇවිල්ලා පොඩ්ඩක් එහාට වැඩිපුර නෑනේ. මේකේ 3 වෙනි ඉරට වගේ සම්පාත වෙන්න ඉඩ තියෙනවා. හරිද? සමහරවිට මේකේ 3 වෙනි ඉර ඇවිල්ලා දෙවෙනි එකට, දෙවෙනි එක ඇවිල්ලා පළවෙනි එකට, නැත්නම් මේ හරියේ තියෙන 7 වෙනි එක ඇවිල්ලා 6 වෙනි එකට වගේ සම්පාත වෙන්න ඉඩ තියෙනවා. දැන් හරියට මොලේ පාවිච්චි කරලා කියපල්ලා පුතේ ඈ. මම පෙන්නුවා මේ දුර මිලිමීටරයයි, මේ දුර මිලිමීටර් 0.4යි. හොඳේ? මේක තව ටිකක් එහාට ගිහිල්ලා මං කියන්නේ කොල්ලෝ මෙන්න මේ ඉර මෙතනින් මෙතනට ඇවිල්ලා කියලා. මෙතන ඉස්සර මෙතනට ඔය ඉර ඇවිල්ලා. මට කියන්න එහෙනම් ඒක ඕනෑවට වැඩිය වමට ගිහින් තියෙන කොච්චර දුරක්ද? ඕනෑවට එහාට ගිහින් තියෙන්නේ 0.6ක්. ඒක ආවේ මෙහෙමයි පුතේ. මේ දුර මිලිමීටරය නම් මේ දුර මිලිමීටර් 0.4යි නම් මෙයාට වඩා මෙයා 0.6ක් ඉස්සරහා තියෙනවා.
තේරුණාද? මේක ඕනෑරට එහාට යනවා කියන්නේ පුතේ මේක එනවා මෙන්න මෙතනට. මේ හැම එකක්ම පොඩ පොඩ එහාට ගිහින් තියෙන්නේ. එතන මම කිව්වේ පුතේ මේක මෙතනින් මෙතනට ඇවිල්ලා තිබුණා කියන්නේ මේක අර වමට පැනලා තියෙනවා 0.6කින්. පුතේ අන්නේ මිනිහ 0.6 තමයි මේ උපකරණේ මූලාංක දෝෂය. ඒ කියන්නේ මේ වගේ උපකරණවල මූලාංක දෝෂයක් තියෙනකොට මූලාංක දෝෂය ගන්න සූත්‍රයේ කලින් එකේ සූත්‍රය නෙවෙයි. දැන් කලින් එකේ හැටියට ගත්තොත් සම්පාත රේඛා 4 නම් 4.1න් ගුණ කරාම ඉන්න ඕන 0.4 කියලානේ. නෑනේ. 0.6ක් නේ ආවේ. නේද? ඉතින් ඇතරේ 0.6 හැදුනේ මෙන්න මේ 0.6 කියන එක දුවේ මේක හැදුනේ එකෙන් මේ 0.4 අඩු වෙලා. එකෙන් 0.4 අඩු කරාම තමයි ඔය කියන 0.6 හැදුනේ. මොකද මම එනම් කියන්න හදන්නේ සූත්‍රය කියලා දෙන්න යන්නේ. එන මේ වගේ මූලාංග දෝෂයක් තිබුණොත් අපේ පුතේ මූලාංග දෝෂේ ගන්නේ මේ බලන්න එක කියන එක තියනවා නේද? ඇත්තරම මිලිමීටර් 1 කියලා අදහස් කරන්නේ දුව ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. එක කියන්නේ මේන් ස්කේල් එක කෑල්ලක දිග. එහෙනම් මූලාංග දෝෂය හැදෙන්නේ පුතේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කියන එකෙන් අඩු වුණා මෙන්න මේ 0.4. බලන්න මේ 0.4 කියන එක කොහොමද හැදුනේ? කුඩා මිනුමයි සම්පාත රේඛාවයි ගුණ කරලා. කුඩා මිනුමයි සම්පාත රේඛාව. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ දුව කුඩා මිනුම ගුණ කිරීම සමපාත රේඛාව. හරි? මේක දැන් මේ ඉරේ අංක 4 නේ පුතේ. මං කියන ඔය ඉර මෙතනට ආවා කියලානේ කියන්නේ. ඔය ඉර මෙතනට ආවා කියන එකේ තේරුම පුතේ 0.4 ඉර මෙතනට ඇවිල්ලා තියෙනවා. සම්පාත ඉර 4. සම්පාත ඉර 4 ගුණ කරා කුඩා මිනුම 0.1න් 0.4ක් මෙතනට එනවා. ප්‍රධාන පරිමාණ කොටසක දිග 1යි එකෙන් අඩු කරා 0.4ක්. එතකොට ඔයගොල්ලෝ අර කිව්ව 0.6 කියන එක හැදෙනවා. පැහැදිලිද? ඒක වෙච්ච විදිය තේරුම් ගනින්න. ඇයි මෙයාට වඩා මෙයා 0.4ක් පස්සෙන් තියෙන්නේ කියන එක ගිය සදලා කියනවා. එතකොට මෙයා 1යි කොට මේක 0.4යි කොට මේ දුර 0.6යි කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. හරි? හැබැයි මූලාංග දෝෂය ලියන තව සූත්‍රයකුත් තියෙනවා. මම දන්න විදියට මම නෝට් එක දෙකම දෙනවා. මම දන්න විදියට ළමයි වැඩිපුර පාවිච්චි කරන්නේ දෙවෙනියට මම දෙන එක. අනිත් සූත්‍රය තමයි මූලාංග දෝෂය සමානයි කුඩාම මිනුම ගුණ කිරීම වර්ණීය පරිමාණයේ කොටස් ගණන අඩු කිරීම සමපාත රේඛාව. දැන් මේ උදාහරණ මේක දාලා බැලුවොත් පුතේ මේ වගේ එකක වර්ණීය පරිමාණයේ කොටස් තියෙන්නේ 10යි. එදා ඉඳලම කෙනෙක් කෙනෙකුගේ 10යි නේ තියෙන්නේ උදේ. සම්පාත ඉර 4 ඉර හරි ගුණ කරන්න කියලා කියනවා කුඩාම මිනුමෙන් 0.1. හරිද? එහෙමනේ කියන්නේ. හරිනේ? 10න් 4ක් අඩු කරාම 6යි. 0.16න් ගුණ කරාම 0.6යි. අර උත්තරේ වෙනවනේ. මම වඩා කැමති මේ සූත්‍රයට. ඒකෙන් තමයි ඒක වෙච්ච විදිය 0.6 හැදුණු විදිහ හරියටම තේරෙන්නේ. හැබැයි ළමයාට පහසු හින්දා මම මේකත් දෙනවා. මේකේ උත්තරේ පට ගාලා ගන්න පුළුවන්. දෙකේ එක ලොකු වෙනසක් නැහැ. ඉතින් මේ දෙකෙන් ලොකු වෙනසක් වෙලා වෙනසක් වෙන්නේ නැත්තරම් වගේ. නමුත් මේක අනේ මන් දන්නේ ළමයි කොමල් ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. දැන් හිතපන්කෝ මෙන්න මේක මෙහාට පැනලා තිබුණා 0.6ක්. ඕකේ මොකක් හරි ගෝලයක විස්කම්බේ මැන්න. 25.3 කියලා එනවා. හැබැයි 25.3 කියන්නේ නිවැරදි විස්කම්බේ නම් නෙවෙයි. මට කියන්නකෝ නිවැරදි විස්කම්බේ ගන්න ඔන්න ඔය 0.6 අන්තිමට එකතු කරන්න ඕනේද අඩු කරන්න ඕනේද? සාදර කියන්නේ ඔවුනේ. මම බිඳුව කියන තැනින් පටන් අරගෙන 10 කියන සලකුණ වෙනකන් ඇවිද්දොත් ඇත්තට ඇවිදලා තියෙන දුර 10යි. නමුත් මම පටන් ගත්තෙම බිඳුවෙන් නෙවෙයි. මම පටන් අරන් තියෙන්නේම බිඳුවට වඩා මීටර් දෙකක් පස්සෙන් ඉඳලා. බිඳුවට මීටර් දෙකක් පස්සෙන් පටන් අරන් තියෙනවා. හරිද? ඊට පස්සේ මම එතනලා ඇවිදිනවා 10 වෙනකන්. ඒතර බිඳුවට එනකොටම තව දෙකක් ඇවිදලා ඉවරයි. ඊටස්සේ තව එහාට ඇවිදලා තියෙනවා 10ක්.
ඇවිද මුළු දුර ප්‍රමාණය 12ක් ඇවිදලා තියෙනවා. එතන මේක 0.6ක් පස්සේ ඉඳලා පටන් අරගෙන පුතේ ගිහිලා නතර වෙනවා නම් 25.3න් ඒක ඇත්තට ඇදගෙන ගිහිලා තිනවා 25.9. 0.6ක් පස්සෙන්නේ පටන් ගත්තේ. ඊට පස්සේ බිඳුව හරහා ගිහිලා 25.3 වෙනකන් එහා පැත්තෙන් ගිහිල්ලා. ගිහින් දෙන මුළු දුර 25.9. ඒ කියන්නේ මේ ಜಾති මූලාංග දෝෂයක් තිබුණොත් පුතේ අන්තිමට අපි ඒක ඇහෙන්න එකතු කරන්න ඕනේ. ගිය සැරේ කිව්වේ අඩු කරන්න කියලා. right? අද දුන්න කොලේ වර්නියර් කැලිපර් උඩින් ඔන්න මේක ඇඳලා ඇති මං. අද දුන්න කොලේ පුතේ හතරේ ඉර පස්සට කළ අන්න හරි. කොල්ලනේ බලන්න හතරේ ඉර නේද ඒකේ තියෙන්නේ. උඩ එක නම් කරගන්න නිවැරදි කියලා කබල අලවන්න ඉඩ තියලා වම් පැත්තේ නම් කරන්න නිවැරදි කියලා. ඊළඟ නම් කරන්න පුතේ මූලාංග දෝෂය ඇති කියලා. පළවෙනි එක නිවැරදි එක නම් පුතේ ඊට යටින් තියෙන මූලාංග දෝෂය තියෙන එක. මූලාංග දෝෂයක් ඇති. දුවේ පුතේ මම ඒක මේවා ලකුණු කරලා තියෙන්නේ පුතේ මේ මිලිමීටර් 1 කියන එක නේද? 0.4 ඔක්කොම දාලා තියෙන්නේ. යන්නේ ලියා ගන්න. මෙහෙම ලියමු පුතේ. මෙහි m වල බිඳුවර වඩා v වල බිඳුව මෙහි m වල බිඳුවර වඩා කැවිල v වල බිඳුව මිලිමීටර් 0.6ක් වමෙන් නතර වී ඇත. මිලිමීටර් 0.6ක් වමෙන් නතර වී ඇත. මිලිමීටර් 0.6ක් වමෙන් නතර වී ඇත. එම නිසා මූලාංග දෝෂය 0.6ක් මිලිමීටර්ය. 0.6යි මිලිමීටර්ය. ඉලාරුලේ පුතේ පොදු වශයෙන් මෙම ආකාරයේ මූලාංග දෝෂයක් ඇති විට කියලා ලියමු. ඊළඟ රූලේ සූත්‍රයක් වශයෙන් මූලාංග දෝෂය සමානයි. ප්‍රධාන පරිමාණ කොටසක දිග. අඩු කිරීම කුඩා මිනුම ගුණ කිරීම සම්පාත රේඛාව. කුඩා මිනුම ගුණ කිරීම සමපාත රේඛාව. කුඩා මිනුම ගුණ කිරීම සමපාත රේඛාව. ඒක වරහන් කරොත් හොඳයි. කුඩා මිනුම වරක් සමපාත රේඛාව කියන එක පුතේ හෝ තව සූත්‍රයකුත් තියෙනවා. මේකෙනුත් උත්තර එනවා. ලියන්න පුතේ. මූලාංග දෝෂය සමානයි. කුඩා මිනුම ගුණ කිරීම කුඩාම මිනුම ගුණ කිරීම වර්ණීය පරිමාණයේ කොටස් ගණන අඩු කිරීම සමපාත රේඛාව. අඩු කිරීම සමපාත රේඛාව. ඒක ලියවෙන්නේ වරහණක් අස්සේ.
ඔයාට ඔය දෙකම කොටු කරගන්න පුළුවන්. right. ළමයි මේ දැන් ගන්න එදා දුන්න කොළවර හීනි පටි වගේ ඇඳලා තියෙන එකේ තව චිත්‍ර දෙකක් ඉතුරුයි. පුතේ අන්න ඒකේ හරි. ඒ කියන්නේ දැන් ඔයාලා ගාවේ තියෙන කොලේ උඩම දෙක කපලා ගිය සතිය ඇලෙව්වා. උඩ ඉඳලා තුන්වෙනි එක මං කියන්නේ. බලන්න වර්ණීය බිඳුව වමෙන්ද තියෙන්නේ කියලා. මේන් බිඳුවර වර්ණීය බිඳුව වමෙන්ද නැද්ද? වමෙන්. සමදිර මොකද බලන්න? කීයද? කියන්නකෝ. 4 6 සමදිර 6 ගැල බලන්න. කීයද පුතේ? ඇඟිලි වලින් කියන්නේ. right පුතා. තුලා මොකද කියන්නේ? කීයේ ඉරද සම්බන්ධලා තියෙන්නේ? 7 වෙනි ඉර. right අහගනින්න. 7 වෙනි ඉර වුණාට ගාන හදනකොට අපි හිතමු මේකෙන් හදන්නේ කියලා 10න් 7ක් අඩු කරලා ඒක තමයි ගුණ කරන්නේ 0.1. අන්නේ කපල අලවන්න ඉඩ තියලා උදා කියලා දාලා කපල අලවන්න ඉඩ තියලා ලියන්න. ඔව් 7 වෙනි ඉර තමයි සම්බන්ධලා තියෙන්නේ. ලියන්න. මූලාංක දෝෂය සමානයි මූලාංක දෝෂය සමානයි 0.1 මිලිමීටර් 0.1 මිලිමීටර් ගුණ කරගන්න පුතේ වරහණක් අස්සේ ලියමු 10 අඩු කිරීම 7 කියලා. 10 අඩු කිරීම 7 කියලා ලියන්න. 0.1 මිලිමීටර් ගුණ කරා වරහණක් අස්සේ පුතේ 10 අඩු කිරීම 7. පුතේ ඒතොර එතනින් 3ක් එනවා පුතේ 0.1 ගුණ කරාම 3න් 0.3යි. මේ ඊළඟ කෝණේ කියන්නේ මේ මොකද ඒක අර මේකමයි ආයසරයක් එන්නේ 7 නිර්මය සම්පාත කරලා තියෙන්නේ 4. ඒතොර කලින් ඇඳපු එකක්ම අඳිනවා ඉන්නේ ඕනේ නැහැ ඒ නිසා. හරි? දැන් ලියන රුලක් කරලා තරුවක් දාලා මෙම ආකාරයේ මූලාංක දෝෂයක් ඇති උපකරණයකින් මිනුමක් ගත් විට ලැබෙන අවසන් පාඨාංකයට මූලාංක දෝෂය එකතු කළ යුතුයි. මූලාංක දෝෂය ඉස්සර තිබුණා ඕකට ධන මූලාංග දෝෂයයි ඍණ මූලාංග දෝෂයයි කියලා වර්ග දෙකක්. නම් දෙකක් තිබුණා. මේ වර්ග දෙකට නම් දෙකක් තිබ්බා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් එක වර්ගයක් අපි ධන මූලාංග දෝෂ අනික් වර්ග ඍණ මූලාංග දෝෂ කියලා ලියනකොට තව සෙට් එකක් එක නම් දෙක මාරු කරලා උගන්වන්න. දැන් සාමාන්‍ය එකම ඉස්කෝලේ මේ පන්තියේ මැඩම් උගන්වද්දී දැන් මම කියලා දුන්න විදිහට නම් දෙක දාලා ඉගෙනුවාම අල්ලපු පන්තියේ මැඩම් නම් දෙක මාරු කරලා උගන්වන්න. ඊට පස්සේ ළමයි ඇවිල්ලා අහනවා සර් අපිට නම් දෙක මම කියන්නේ මිට අවුරුදු 10ක විතර එහා කාලයකට හරි නම් දෙක සර් කිව්ව නම් දෙක නෙමෙයි අනිත් පැත්තට කිව්වේ කියලා ඇවිල්ලා කිව්වා මම අනිත් ඒ ඉස්කෝලේ අනිත් පන්තියේ ළමයිගෙන් අහුව කිව්වා නෑ සර් කිව්ව විදිහ තමයි කිව්වේ කියලා. දැන් ඒ නිසා මාගේ ස්කීම් වල පැහැදිලිව කියනවා මූලාංග දෝෂ ලක්ෂණ වැදගත් නැත කියලා.
ධන ඍණ නම් වැඩක් නැහැ. දැන් මේක අද මම මේ කිව්වට පස්සේ ආයේ කවදා හරි දවසක ඉස්කෝලේ වලගම්බ යුගයේ ඉඳලා ඉන්න මැඩම් කෙනෙක් ඉඳලා ධන මූලාංග ඍණ මූලාංග ඉගෙනුවොත් එහෙම අහන්න එපා. හැබැයි දැන් මුල් කාලින මාරු කිරීම කරව මුල් කාලේ මාගේ ස්කේල් තිබ්බා මූලාංග දෝෂ ලකුණ වැදගත් නැද කියලා. දැන් ඉතින් ඒක කියන්නේ නැහැ. කියන්නේ නැහැ කියන්නේ ඉතින්. දැන් වැදගත් නැහැ කියලා කාලයක් තිස්සේ කිව්වනේ. දැන් ඉතින් ඒක ගැන කියන්න ඕනෙවත් නෑ අඩුම ගන්න. මම මේ කියන එකත් කියන්න ඕනේ නැති කෑල්ල. වැඩේ දින හිටපු ගාන ඉස්කෝලේ මැඩම් කෙනෙක් ඔය ඉගෙනුවා මේක මොකක් හරි වෙලා අහනවා. ඒතකොට මමත් ඔය මම මේ කියන්නේ මේ දවස්වල මට දැන් එන ප්‍රශ්නයක්. ඇයි යකෝ මේ ඒ ගුරුකුල කේස් නේ ඔය තියෙන පේරාදෙනි කැලණි කේස් තියෙන කෙමිස්ට්‍රි රතෝ වගේ කේස් එහෙම තියෙනවා. මම ඊට පස්සේ මම කියන්නේ මම ඇත්තට ඒතකොට මම මේ කැම්පස් උත් ගිහලා මුල් කාලේ වගේ ඉතින් ගෙවල් වල අන්තර්ජාලයට යන්න විදියක් නැති හින්දා කැම්පස් එකට ගිහිල්ලා කම්පියුටර් සෙන්ටර් එකට ගිහිල්ලා තමයි අපි අන්තර්ජාලයට ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්නේ. මම ඊට පස්සේ දැන් අපිට මෙෂර්මන්ට් කියලා සබ්ජෙක්ට් එකක් කැම්පස් එකේ තිබ්බා. ඒ කියන්නේ උඹලට ඔය මිනුම් උපකරණ කියලා වෙනම පාඩමක කැලලක් කරනවා වගේ අපිට සබ්ජෙක්ට් එකක් ඒක. ඒකෙදත් උගන්වන්නේ නැහැ හැබැයි. ඊළඟම පිටරට විශ්වවිද්‍යාලවල වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවා ඒගොල්ලෝගේ කෝස් එකේ කොහොමද මේ ගැන කියන්නේ කියලා. අනේ ඒගොල්ලෝගේ ධන ඍණ කෙසේ වෙතත් මෙච්චරවත් කියන්න අඩුම ගන්න මූලාංග දෝෂ ගැනවත් කියන්නේ නැහැ. මට පුදුමාකාර ආඩම්බරයක් අපි උසස් පෙළ ළමයි ගෙන ආවා. පිටරට කැම්පස් වල ප්‍රධාන විශ්වවිද්‍යාලවලවත් කැම්පස් එකේ ඉන්න ළමයින්ටවත් මූලාංග දෝෂ උගන්වන්නේ නැහැ. එනවා අපි උසස් පෙළ ළමයින්ට උගන්වනවා. ඒ කියන්නේ ඒ රටේ කැම්පස් වල ඉන්න ළමයින්ට වඩා අපි උසස් පෙළ ළමයි මීටර වෙන්න ඇති. අරුන්ට තේරෙන්නේ නැති හින්දා උගන්වන්නේ නැතුව ඇති. අපේ උන්ට තේරෙන හින්දා උගන්වනවා ඇති කියලා. ඊළඟම මාසයක් විතර හෙව්වා. ඇත්තට ඇයිද ඉන්නේ එහෙම කිව්වට ඉතින් කොච්චර කරත් අපි නෙවෙයිනේ පිටරටුන්නේ මේ මොනවා හරි අලුතෙන් දෙයක් හැදුවොත් හොයාගත්තොත් උම්මයි. අපි තාම මේ කවදා හරි දවසක රාවණාගේ ධනුමොරේ හම්බෙයි කියලා හොය හොය ඉන්නවා ඉතින්. ඒක හිතලා අලුතෙන් එකක් හදන්න නැතුව අරක කවදා හරි කොයි හරි වල දාලා තියෙන එකක් හම්බෙයි කියලා බල බල ඉන්නවා. ඒ වුණාට අරුන් අලුත් එකක් හිතලා හදනවා. ඊට මම බැලුවා එහෙම වෙන්න විදියක් නැහැ නේ. අපේ මීටර නම් ඉතින් එච්චර එහෙම වෙන්න විදියක් නැහැ නේ කියලා හෙව්වා. මාසයක් ඉවර වස්සා මට තේරුණේ හොයාගත්තේ ඇයි උන්ගේ මූලාංග දෝෂ ගැන උගන්වන්නේ නැත්තේ කියලා. හේතුව උන් පාවිච්චි කරපු උපකරණ මූලාංග දෝෂ නැහැ. හරි. අහගනින්කෝ. අපිට ඒ දවස්වල ඇතිවෙච්ච හැඟීම මගින් ගෙනගෙන ළමයින්ට මම හැති වෙන්න හිත තියන්නේ නැහැ. ඒ දවස්වල අපිට ඕවා ඉගැන්වුවාම හිතුනේ උපකරණයක් වුණාම මූලාංග දෝෂ තියෙන්න ඕනේ වගේ ආවේ අපිට සිතුවිල්ල. ඒක මොකද එච්චර හයිලයිට් කරලා බර කරලා මෙහෙට පැනලා තිබ්බොත් එහාට පැනලා තිබ්බොත් කියලා නෝට් එකක් දුන්නාම පැයක් විතර තිස්සේ එනට හිතන මේක තියෙන්න ඕනේ. ඒ අවුරුද්ද අපේ ඉස්කෝලේ අලුතෙන් වර්නින් කැලිපර් වගේක් ඇවිල්ලා තිබ්බා. පැකින් එක කැඩුවල පස්සේ මගේ යාළුවා කියලා සර්ට දීලා කිව්වා සර් මේකේ මූලාංග දෝෂයක් නැහැ නේ කියලා. උට එහෙන අවුල් නැතිකොට මූලාංග දෝෂයක්. ඇයි අපිට හිතුනේ ඇයි මුලින්ම කියන්නේ අපේ විභාග ප්‍රශ්නවත් අහන්නේ මේකේ මිනුම් ගැනීමට පෙර ඔබ මුලින්ම කළ යුතු පරීක්ෂා කිරීම කුමක්ද කියලා අහන විභාග ප්‍රශ්නවල. ඒ කියන්නේ මුලින්ම චෙක් කරන්න මූලාංග දෝෂ කීයද කියලා. ඒ කියන්නේ එච්චර සුවර අපි ගාව තියෙනවා ඒ තියෙනවා. මොකද ඒ තියෙන අර ඩොනමෝරියුගේ කෝල්බ්‍රුක් යුගේ උපුවා තියෙන්නේ. ඒව මලකඩ කාලා එහෙම තමයි තියෙන්නේ. අරුන්ගේ ඒවා එහෙම නෑම අලුත් බඩු තියෙන්නේ. ඒතර ඒවා මේ මලකඩ කාලා මොකවත් නෑ. ගානට බින්දුවගෙන බින්දුව සම්පාත වෙනවා. අනිත් එක බං අපි මේ ඉගෙනුවාට සති දෙක තුනක් තිස්සේ සම්පාත රේඛාව ගන්න කුඩා මිනිමින් ගුණ කරන්න අච්චරක් එක්කව කරන්න මෙච්චරක් එක්කව කරන්න කියලා බං දැන් එන වර්නින් කැලිපර් ඔය මොනවත් කරන්න දෙයක් නෑ බං. කෙලිම ඩිජිටල් ඒවා එන්නේ මොකේ හරි ඉස්කමන්න මෙහෙම අල්ලපු ගමන් පාඨාංකේ වැටෙනවා. හරි. අපි මේ අවුරුදු 100ක් විතර පරණ සිලබස් එකක් තියාගෙන උගන්වනවා. ඒ අය අර සම්පාද රේඛා මොකවත් නෑ. මොකේ හරි ඝනකම අනින්නොන මෙහෙම හණු දෙක තියලා ඇල්ලුවා. මෙතන ඉලක්කම් වලින් වැටෙනවා මෙච්චරයි ඝනකම කියලා. හැබැයි ඉතින් එහෙම වුණොත් උගන්වන්න දෙයක්වත් නැති වෙනවා හැබැයි ඉතින්. නෑ අපිට මොන හරි උගන්වන්න දෙයක් තියෙන්නේ නැති. මෙහෙම තියෙන්න ඕනේ ඉතින්. නැත්නම් උගන්වන්න දෙයක් නැහැ නේ බා. පැහැදිලි දුවට රයිට්. දැන් ගන්න දුවට ටියුට් එක ළමයි ටියුට් එක ගන්න මේ අවසාන මොහොතේ අමතක වෙන නිසා ගෙදර වැඩ මම දැන්ම කියලා තියන්න. මම හිතන්නේ බිඩු අංක 18ද බලන්න පුතේ 18 ආන හරි මේ පිරුවංග 18 පළවෙනි ගානයි දෙවෙනි ගානයි ඔබ කළ යුතුයි. හැබැයි ඔයාලා මේ කෑල්ල නම් කරගන්න අනිත් ඒවා නෝට් එකෙන් කරන්න පුළුවන්. මේ කොටස විතරක් ක්ලාස් එකේ මේ වෙලාවේ කරමු. ඉතුරු ටික ගෙදර වැඩ කරන්න පුළුවන්. පිරුවංග 18 1 2 ගණන් දෙක කරන්න
පළවෙනි ගානේ 7 වෙනි කොටස චුට්ටක් බලමු. පළවෙනි ගානේ 7 වෙනි කොටස. right. පිරුවංක 18 වෙන්නේ නැති පළවෙනි ගානේ 7 වෙනි කොටස. කියලා ගන්න වඩා නිවැරදි මිනුම් ලබා ගත හැකි වෙනත් වර්ණීය කැලිපරයක ප්‍රධාන පරිමාණය මිලිමීටර වලින් දක්වා ඇත. හරි. ප්‍රධාන පරිමාණය යන්නේ මිලිමීටර වලින්ලු. එහි වර්ණීය කොටස් 50ක් ප්‍රධාන පරිමාණය කොටස් 49කට සම්පාත වේ. මේ උපකරණයේ කුඩා මිනුම කුමක්ද? මම නම් කැමති කුඩා මිනුම ගන්න M කොටසක දිගෙන් V කොටසක දිග අඩු කරන ක්‍රමයට. ලියා ගන්න. ප්‍රශ්නාංක 1 රෝමිලක 7a. ප්‍රශ්නාංක 1 රෝමිලක 7a. ලියා ගන්න. කුඩා මිනුම සමානයි M කොටසක දිග අඩු කිරීම V කොටසක දිග. M කොටසක දිග අඩු කිරීම V කොටසක දිග. M කොටසක දිග අඩු කිරීම V කොටසක දිග. දැන් අලියන පුතේ සමාන කිරීම කියලා සමාන කිරීම දාලා M කොටසක දිග මිලිමීටර 1යි නේ පුතේ. M කොටසක දිග කියන එක පුතේ මිලිමීටර 1යි. එකෙන් අඩු කරන්න එපයි පුතේ. වර්ණීය කොටසක දිග. පුතේ වර්ණීය ස්කේල් එකේ කෑලි 50යිලු. ඒක අර කෑලි 49කට සම්පාද කරලු තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මෙහෙම කරමු නේද? මිලිමීටර 1 කියන එක කෙනා දුවේ 49කින් ගුණ කරලා ඒක යලි 50කින් බෙදා. හරි? මිලිමීටර 1 කියන එක කෙනා 49කින් ගුණ කරලා 50න් බෙදා. මිලිමීටර 1 කියන එක කෙනා ගුණ කරලා ඉවරලා පුතේ 49න් ඒක 50ට බෙදා. එතන පුතේ 49 50න් බෙදන්න තියෙනවා. 49 බෙදීම 50 කියන්නේ හරිය නිකන් 98 බෙදීම 100 වගේ. මිලිමීටර 1න් අඩු කරන්න ඕනේ දුව 98 100න් බෙදුවාම 0.98යි මිලිමීටර. තේරුණා? 98 100න් බෙදුවා 0.98යි මිලිමීටර. මේක අඩු කරාම උත්තරේ ඉන්නේ දුව 0.2යි මිලිමීටර කියලා. හරි? 0.2 මිලිමීටර. පැහැදිලි? මේ සාම්ප්‍රදායික වර්ණීය කැලිපරේ නෙවෙයි ඉස්කෝලේ තියෙන ජනප්‍රිය එක නෙවෙයි. ඒක 0.1 නේ කුඩා මිනුම. 0.1 මිලිමීටර නේ. මේක 0.2. B කොටසයි C කොටසයි කියව ගන්න. BC. එක්තරා කාම්බික විශ්කාමයේ 0.2 මිලිමීටර බව නිෂ්පාදකය විසින් සඳහන් කර ඇත. ඒ නිවැරදිව පරීක්ෂා කරන කැලිපරේ යොදාගත හැකිද? පහදන්න. මොකද කියන්නේ? ඒ කම්බි ඡාදයක් හදන කම්පැනියෙන් කියනවලු ඒ කම්බි විශ්කාමයේ 0.2 මිලිමීටර කියලාලු කියන්නේ. 0.2. මේ වර්ණීය කැලිපරෙන් ඒක චෙක් කරන්න පුළුවන්ද කියලා අහන්න. කම්බි විශ්කාම 0.1 මිලිමීටරලු මේ වර්ණීය කැලිපරේ ඒක චෙක් කරන්න පුළුවන්. බැරිද? බෑ. බෑ තමයි. නමුත් ඒකට උත්තරේ මෙතනම බලාපොරොත්තු වෙන උත්තර කම්බිය හැඩය වෙනස් වෙනවා කියන උත්තරේ නෙවෙයි. කම්බිය හැඩය වෙනස් වෙනවා කියන උත්තරේ නම් පුතේ උත්තරේ වෙන්නේ බාර ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ වර්ණීය කැලිපරේ ඉලක්ක කරලාම අහන්න ඕනේ නෑනේ ඕන වර්ණීය කැලිපරෙන් බෑනේ නේද? එහෙම හිතුවොත් එහෙම. ඒක නෙවෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඇයි එහෙනම් බැරි? බෑ කියන එක බෑ කියලා කියන උත්තරේ හරි. ඇයි බැරි? දැන් මේ කම්බිය විශ්කම්බය කියලා කියන්නේ 0.2 කියලානේ කියන්නේ මිලිමීටර. හරිද? නමුත් මේකේ අන්තිම ඉලක්කම කුඩා මිනිම අන්තිම ඉලක්කම වැටලා තියෙන්නේ 2 ඉලක්කම. දැන් එතන මිනුම ගන්න පුළුවන්නේ 2 4 6 8 බිංදු වගේ 0.2 පූර්ණ ගුණාකාරවල විතරයි. ඒ කියන්නේ 0.2 බිංදුව මනින්න පුළුවන්. 0.2 මනින්න පුළුවන්. 2.1 බෑ. ඇයි බං දෙකෙන් දෙකට යද්දි 2 බිංදුවෙන් පස්සේ පනින්න 2.2ටනේ. තේරෙනවද?
මේකේ 0.1 වුණා නම් කුඩා මිනුම. එහෙනම් මොකද කියන්නේ? එහෙනම් මේක මනින්න පුළුවන්ද බැරිද? මේ කියන එක. එහෙනම් පුළුවන්. ලියා ගන්න. B. හැකිද කියලා අහන එක ලියන්න නොහැකි. නොහැකි. ලියන්නේ නම් එහෙම කුඩා මිනුම 0.02 මිලිමීටර නිසා කුඩා මිනුම 0.02 මිලිමීටර නිසා මිනුම් ගත හැක්කේ මිලිමීටර 0.02 පූර්ණ ගුණාකාරවල් පමණයි. මිලිමීටර 0.02 පූර්ණ ගුණාකාරවල් පමණයි. right. ගෙදර වැඩට එක ගානයි දෙක ගානයි කම්ප්ලීට් කරන්න MCQ කරන්න ඕන තැන වෙනකම් උත්තර ටිකත් අදම කියනවා. මම මේ වෙද්දී 23ක් වෙනකම් උත්තර කියලා ඇති. දාගන්න. මම මේ උත්තර කියලා නවත්තන තැන වෙනකම් අනේ ප්‍රශ්න 4ක්ද කො තව ඇඩ් වෙන්නේ. 24 උත්තරේ 4 25 උත්තරේ 4 26 5 27 5 එච්චරයි.